ආයුබෝවන් ආදරණීය දරුවනේ අද ඔබේ අතේ තියෙන නිබන්ධනයට අනුරූපීව අපි සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ ව්‍යාපාර පරිසරය කියන විෂය කොටස. ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ 10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයන පාඩම් තුنين පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ව්‍යාපාර අධ්‍යයන පාඩම් තුنين දෙවෙනි පාඩම සහ ඔබට ව්‍යාපාර අධ්‍යයනය තුළ ඉගෙන ගැනීමට තියෙන කෙටිම පාඩම. මේ ව්‍යාපාර පරිසරය කියන සාමාන්‍ය පෙළ විෂය පතය සාමාන්‍යයෙන් දරුවෙකුට සංක්ෂිප්තව එකවර මතක තියාගන්නට පුළුවන් විෂය පරාසයක්. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබ ඉතාමත්ම ආසාවෙන් සහ උනන්දුවෙන් මේ විෂය කොටසත් පෙර විෂය කොටස් වගේම අධ්‍යයනය කරයි කියන කාරණය. වචනයක් තියෙනවා මේ වචනය ටිකක් වෙනස්. හැබැයි මේ වචනයට අනුරූපී වෙනත් වචනයක් ඔබ දන්නව සහ ඔබ ඉගෙනගෙන තියෙනවා. මේ වචනය හුරුයිද බලන්න. පරිසරය කියන වචනය. environment. ඔයගලන්ට මතකද ඔයගොල්ලෝ ඉස්කෝලේ 3 වසර 4 වසර 5 වසර පන්තිවල පරිසර අධ්‍යයනය කියලා විෂයක් ඉගෙන ගන්නවා. පරිසරය කියලා විෂයක් ඉගෙන ගන්නවා. අපාවට පරිසරය කියලානේ කිව්වේ. එතකොට මේ පරිසරය කියන එක නිර්වචනය කරන්න කියලා මම ඔබට කිව්වොත් ඉන්නේ එහෙම ඔබ මේ පරිසරයට දෙන නිර්වචනය මොකක්ද? සාමාන්‍යයෙන් මගේ දරුවනේ අපි පරිසරය කියලා කියන්නේ අප අවට ඇති සියලුම දෑනේ. අපි පරිසරය කියලා කියන්නේ අපාවට ඇති සියලුම දෑ. එතකොට ඔබ නිකමට හිතන්න අපි ව්‍යාපාරයක් ගත්තොත් එහෙම මේ ව්‍යාපාරයේ වටේ තියෙන හැමදේම ව්‍යාපාර පරිසරය. සමා වෙන පරිසරය. මේ ව්‍යාපාරයේ වටේ තියෙන හැමදේම පරිසරය. නමුත් අපි ඉගෙන ගන්න විෂය කොටස බවට පරිවර්තනය වෙන්නේ පරිසරය නෙමෙයි මගේ දරුවනේ. ව්‍යාපාර පරිසරය කියන එක. දැන් ඔබ පරිසරයට නිර්වචනයක් දුන්නනේ. ඔබ පරිසරයට දීපු නිර්වචනය මොකක්ද? ඔබ පරිසරයට දීපු නිර්වචනය තමයි අප අවට ඇති වටපිටාව. අප අවට ඇති වටපිටාව තමයි ඔබ පරිසරයට දීපු නිර්වචනය. එතකොට ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයක් අවට ඇති වටපිටාව කිව්වොත් උත්තරේ වැරදි. පරිසරය කියලා කියන්නේ අප අවට ඇති සියලුම දෑ. අප අවට වටපිටාව පරිසරය. නමුත් ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ ඔය කියන විදිහට ව්‍යාපාරය අවට ඇති සියලුම දේ ව්‍යාපාරය අවට ඇති වටපිටාව නෙමෙයි. එහෙනම් සාමාන්‍ය පරිසරයෙන් ව්‍යාපාර පරිසරය වෙන් කරන්න අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ. එතකොට එහෙනම් මොකක්ද මේ ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ? මම මේ කියන එක පොඩ්ඩක් අහන්නකෝ මගේ පැටව. ඔන්න තියෙනවා ව්‍යාපාරයක්. මේ තියෙන්නේ මොකක්ද? ව්‍යාපාරයක්. මේ තියෙන්නේ ව්‍යාපාරයේ අවට තියෙන සියලුම සාධක ටික. එතකොට මේක අවට තියෙන සියලුම සාධක ගත්තොත් එක තැනකට ඔය සාධක අපිට ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. ඔන්න දැන් තේරුම් ගන්න. මේ තියෙන්නේ ව්‍යාපාරයේ අවට තියෙන සියලුම සාධක ටික. හිතන්නකෝ මෙතන තියෙනවා මහ පාරක්, මෙතන තියෙනවා ඩිස්පෙන්සරි එකක්, මෙතන තියෙනවා ටියුෂන් ක්ලාස් එකක්, මෙතන තියෙනවා කෑම කඩයක්, මෙතන තියෙනවා දුම්රිය ස්ථානයක්, මෙතන තියෙනවා රජයේ කාර්යාලයක්, මෙතන තියෙනවා පොඩි වැඩබිමක්, මෙතන තියෙනවා පොඩි මාළු මාකට් එකක්. ඔය වගේ මේ ව්‍යාපාරයේ අවට තියෙන සියලුම දේවල් ටික ගත්තොත් ඒ තමයි පරිසරය. නමුත් අපි ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරනකොට මේ ව්‍යාපාරය වටේ තියෙන සියලුම දේවල් අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ව්‍යාපාරයට බලපාන දේවල් සහ ව්‍යාපාරය අවට තිබුණට ව්‍යාපාරයට බල නොපාන දේවල්. මොකද වර්ග දෙක? ව්‍යාපාරය අවට තිබුණට ව්‍යාපාරයට බලපාන්නේ නැති දේවල් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරය අවට තියෙන ව්‍යාපාරයට බලපාන දේවල් තියෙනවා. එහෙනම් මෙතන අපි කතා කරන්නේ ඔය වර්ග දෙකම පොදුවේ තමයි තාමත්. එතකොට ඔයා නිකන් හිතන්න මේක ව්‍යාපාරයට බලපානවා. මේක බලපාන්නේ නැහැ. මේක බලපාන්නේ නැහැ. මේක බලපානවා. මේක බලපාන්නේ නැහැ. මේක බලපානවා. මේක බලපානවා. මේක බලපාන්නේ නැහැ. මේක බලපානවා. ඔන්න මං වර්ග කරා. එතකොට ව්‍යාපාරයේ වටේ ගොඩාක් සාධක තිබුණා. ඒ හැම සාධකයක්ම ව්‍යාපාරයට බලපාන්නේ නැහැ. ඇතැම් සාධක බල නොපාන සාධක හැටියට අපි දැක්කා. ඇතැම් සාධක බලපාන සාධක හැටියට අපි දැක්කා. එතකොට මේ වටේ තියෙන හැමදේම පරිසරය. ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරය අවට ඇති සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධක ටික එකතු.
ඔන්න නිර්වචනයක් කියවුණා. ව්‍යාපාරය අවට ඇති සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධක ටික තමයි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. එහෙනම් පරිසරය යනු අප අවට ඇති වටපිටාව. ව්‍යාපාර පරිසරය යනු ව්‍යාපාරයක් අවට ඇති වටපිටාව නෙමෙයි. ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාරය අවට ඇති සාධකයන්ගෙන් ව්‍යාපාරයට බලපාන සාධකයන්ගේ එකතුවට. එහෙනම් අපි කතාව පටන් ගමු. ව්‍යාපාර පරිසරය හඳුනා ගැනීම සහ ව්‍යාපාර පරිසරය අර්ථ දැක්වීම කියන කාරණය. හොඳයි. එන්න ව්‍යාපාර පරිසරය සටහන කියවමු මාත් එක්ක. ව්‍යාපාර පරිසරය හා ව්‍යාපාර කටයුතු. එහෙමනේ කියන්නේ නේ. ඕනෑම ව්‍යාපාරයකට ඒ හා සම්බන්ධ වටපිටාවක් ඇත. ව්‍යාපාරය තුල හා එය ක්‍රියාත්මක වන වටපිටාවේ ඇති සාධක ව්‍යාපාරයේ පැවැත්මට ඍජුව හෝ වක්‍රව බලපෑම් ඇති කරයිලු. ඒ අනුව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපාන ව්‍යාපාරික සාධක ක්‍රියාත්මක වන වටපිටාව ව්‍යාපාර පරිසරය ලෙස සරලව හඳුනා ගන්න පුළුවන්ලු. මෙම පරිසර බලවේගවලට අනුගතව කටයුතු කළ යුතු නිසාද නිරන්තරයෙන් මේ ව්‍යාපාර වෙනස් වෙනවා කියලායි කියන්නේ. මේක බලන්නකෝ. ගන්නවාගේ රතු පෑන අතට ගහන්න මගේ දරුවනේ යටින් ඉරක්. මෙන්න මේ කියන වාක්‍ය ඛණ්ඩයට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපාන ව්‍යාපාරික සාධක ක්‍රියාත්මක වන වටපිටාව. ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපාන ව්‍යාපාරික සාධක ක්‍රියාත්මක වන වටපිටාව තමයි අපි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. ඒක රතු පෑනේ නිරක් ගහ ගන්න පාඩම් කරනකොට ඔක හයිලයිට් වෙලා පාඩම් කරන්නට ඕනේ. දැන් ඔයා නිකන් මෙහෙම හිතන්න. සරුවත් මුදලාලි කෙනෙක් ඉන්නවා. මේ සරුවත් මුදලාලිය අයිස් පිරෙන්න දාලා අර දෙපැත්තෙන් සීතල වැක්කිරෙන විදිහට මිනිස්සුන්ට සරුවත් විකුණනවා. ඔබ හිතන්න එක දිගට මාස ගාණක් වහිනවනම් මිනිස්සු එළිය පහළියේ ඇවිදින්නේ තෙත බරිත වෙලා කුඩ යට ගුලි වෙලා සීතලට නම් මේ මාසය දෙක තුල මේ වැහි කාලය තුල සරුවත් මුදලාලිගේ ව්‍යාපාරය සාර්ථකද අසාර්ථකද? අසාර්ථකයි. ඒතර මේ සරුවත් මුදලාලිගේ ව්‍යාපාරය අසාර්ථක වුණේ මගේ දරුවනේ සරුවත් රස නැති නිසාවත් සරුවත් මුදලාලිගේ වරදක් නිසාවත් නෙමෙයි මේ ව්‍යාපාර පරිසරය. එතකොට මේ ව්‍යාපාර පරිසරය පිළිබඳව සරුවත් මුදලාලිට හොඳ අවබෝධයක් තියෙනවා නම් මුදලාලිට පුළුවන් ඔය කාලෙදී උණුවේ කෝපි විකුණන්න. එතකොට පරිසරය වෙනස් වෙනකොට ව්‍යාපාරත් වෙනස් වෙන්නට ඕනේ. එතකොට පරිසරය පිළිබඳව මනා අවබෝධයකින් පරිසරයේ වෙනස් වීම වලට අනුගත වන ව්‍යාපාරිකයට තමයි දිනන්න පුළුවන් ව්‍යාපාර තරඟය තුල. නත්තල් කාලෙට විකුණන්න ඕනේ සැන්ටගේ රූප. නේද? නත්තල් ගස්, නත්තල් කාඩ්, නත්තල් සැරසිලි. සිංහල අලුත් අවුරුද්දට විකුණන්න ඕනේ මොනවද? ඒකට ගැලපෙන දේවල්, කිරි උතුරන මුට්ටිය, කැවුම් කොකිස්, අලුත් ඇඳුම් ටික. පැහැදිලිද? ඒ කාලේට නත්තල් ගස් එළියට දාලා වැඩක් නැහැ නේ මගේ දරුවනේ. වෙසක් කාලෙට විකුණන්නට ඕනේ කිරි උතුරන මුට්ටිද වෙසක් කූඩුද? වෙසක් කූඩු. එතකොට එකම ව්‍යාපාරිකයා වුණත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා මේ ව්‍යාපාර පරිසරය වෙනස් වීම හේතුවෙන්. එහෙනම් මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීම ව්‍යාපාරිකයෙකුට නොසෑහෙන්න වැදගත් කාරණයක්. අපි නිර්වචනයක් ගමු. මොකක්ද මේ ව්‍යාපාර පරිසරය කියන්නේ කියලා. ලියා ගන්නකො මේ විදිහට. ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්න. ව්‍යාපාරයක් අවට ක්‍රියාත්මක වන සාධක අතුරින් ව්‍යාපාරයක් අවට ක්‍රියාත්මක වන සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධකයන්ගේ එකතුව ව්‍යාපාරයට බලපාන සාධකයන්ගේ එකතුව ව්‍යාපාර පරිසරය වේ. ව්‍යාපාරය අවට ඇති සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධකයන්ගේ එකතුව ව්‍යාපාර පරිසරය වේ. ව්‍යාපාර පරිසරය වේ කියන්නේ වේ. පැහැදිලිද? බලන්න යටින් පුංචි ඡේදයක් තියෙනවා. ව්‍යාපාර පරිසරය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ඇයි කියලා අහනවා. මේක විභාග ප්‍රශ්නයක් හැටියට ගන්න පුළුවන් දෙයක්.
ව්‍යාපාර සාර්ථක වීමට නම් ව්‍යාපාර පරිසරය පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කර සිටීම වැදගත් වේ. පරිසර බලවේගයන්හි සිදුවන විවිධ ප්‍රවණතා හඳුනා ගැනීමෙන් නව ව්‍යාපාරික අවස්ථා උදා කරගත හැකි වේ. සාර්ථක ව්‍යාපාර නිරතුරුව ව්‍යාපාර පරිසරය පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ. ඔක තමයි අර මං සරුවත් උදාහරණයෙන් කෝපි සරුවත් වලින් කතා කරේ. අපි නත්තල් සහ අවුරුදුණු වෙසක් උදාහරණයෙන් කතා කරේ. එහෙනම් මේක අවබෝධය ඔයා තියාගන්න. ව්‍යාපාර පරිසරය පිළිබඳව ව්‍යාපාරිකයෙකු සැලකිලිමත් විය යුත්තේයි කියලා ඇහුවොතින් මේ වගේ පිළිතුරක් ඔබට නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ. හොඳයි. ව්‍යාපාර පරිසරය වර්ග කිරීම පිළිබඳවයි දැන් අපි කතා කරන්නේ. ව්‍යාපාර පරිසරය වර්ග කිරීම පිළිබඳවයි දැන් අපි කතා කරන්නේ. ආදරණීය දරුවනේ, දැන් ඔබ දන්නවා ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාරය අවට තියෙන සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධක ටිකනේ. හරි. දැන් ඔය කියන ව්‍යාපාරයට බලපාන සාධකත් ආකාර දෙකකින් නැවත වර්ග කරන්න පුළුවන්. දැන් එතකොට මේ කතා කරන්නේ බලපාන සාධක පිළිබඳව. බලනපාන සාධක දැන් ඩස්බින් එකේ. අපිට ඒව වැඩක් නැහැ. අපි කතා කරන්නේ ව්‍යාපාර පරිසරය ගැන වීම හේතුවෙන් අපි මේ හඳුනාගන්නේ තනිකරම ව්‍යාපාරයට බලපාන සාධක පිළිබඳව. නැත්නම් ව්‍යාපාර පරිසරය පිළිබඳව. එහෙනම් මේ කතා කරන්නේ ව්‍යාපාර පරිසරය වර්ග කරන ආකාර දෙකක් පිළිබඳව. පැහැදිලිද? බලන්න. ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් හඳුනා ගන්න පුළුවන් කියලා කියනවා. ලොකු අංක 1, ලොකු අංක 2 දාලා යටින් යටට නිබන්ධනය තුල ලියා ගන්න. පළවෙනි එක. අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය. දෙවෙනි එක බාහිර පරිසරය. පළවෙනි එක අභ්‍යන්තර පරිසරය. දෙවෙනි එක බාහිර පරිසරය. එකක් අභ්‍යන්තර පරිසරය, අනිත් එක බාහිර පරිසරය. මේක තමයි ව්‍යාපාර පරිසරය වර්ග කරන්න පුළුවන් ආකාර දෙක. හරි. දැන් අපි මේකේ රූප සටහනකට යමුකෝ. මොකද මේ රූප සටහන් වගේ දේවල් වලින් මගේ ආදරණීය දරුවනේ ඔබට මේක ඉතාමත්ම ඉක්මනින් මතක තියාගන්නට පුළුවන්. සහ ඔබට මේක ඉතාමත්ම ඉක්මනින් පාඩම් කරගන්නට පුළුවන්. පැහැදිලිද? හරි. මේ බලන්න. අපි කතා කරන්නේ ව්‍යාපාර පරිසරය පිළිබඳව. අපි කතා කරන්නේ ව්‍යාපාර පරිසරය පිළිබඳව. එතකොට ව්‍යාපාර පරිසරය තුල ප්‍රධාන පරිසර වර්ග දෙකක් තියෙනවා කියලා කියනවා. එකකට අපි කියනවා මොන පරිසරයද? අභ්‍යන්තර පරිසරය. අනිත් එකට අපි කියනවා මොන පරිසරයද? බාහිර පරිසරය. එකක් අභ්‍යන්තර පරිසරයක්, අනිත් එක බාහිර පරිසරයක්. එතකොට මොනවද මේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ? මේක ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න. මගේ දරුවෝ අභ්‍යන්තර පරිසරය අපි හඳුනගන්නේ ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන පරිසරයක් හැටියට. එතකොට බාහිර පරිසරය කියලා අපි හඳුනගන්නේ මගේ දරුවනේ ව්‍යාපාරයෙන් පිටතින් ක්‍රියාත්මක වන පරිසරය හැටියට. එතකොට අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන පරිසරය. බාහිර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයෙන් පිටතින් ක්‍රියාත්මක වන පරිසරය. මම උදාහරණ තව පොඩ්ඩෙන් දෙන්නම්. ඒ වගේම මගේ දරුවනේ අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරයට පාලනය කළ හැකි පරිසරයක් කියලා අපි කතා කරනවා. බාහිර පරිසරය දරුවනේ ව්‍යාපාරයට පාලනය කළ නොහැකි පරිසරයක් හැටියට අපි කතා කරනවා. එහෙනම් ඔබට දැන් පුළුවන් අභ්‍යන්තර පරිසරය අර්ථ නිරූපණය කරන්න. ව්‍යාපාරයට බලපාන. මොකද අභ්‍යන්තර පරිසර සාධක කියන්නේ ව්‍යාපාර පරිසර සාධක වලින් කොටසක්නේ. ඒ කියන්නේ හැම අභ්‍යන්තර පරිසර සාධකයක්ම ව්‍යාපාරයට බලපානවද නැද්ද? බලපානවා. එහෙනම් ව්‍යාපාරයට බලපාන, ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන, ව්‍යාපාරයට පාලනය කළ හැකි පරිසරය අභ්‍යන්තර පරිසරය. තව එක සැරයක් කියන්නද? ව්‍යාපාරයට බලපාන, ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන, ව්‍යාපාරයට පාලනය කළ හැකි පරිසරය අභ්‍යන්තර පරිසරය. එතකොට මොකද බාහිර පරිසරය කියලා කියන්නේ? ව්‍යාපාරයට බලපාන. බලන්න ඒකත් ව්යාපාරයට බලපානවා. අභ්‍යන්තර පරිසරය වගේම තමයි. ව්‍යාපාරයට බලපාන,
ව්‍යාපාරයෙන් පිටතින් ක්‍රියාත්මක වන ව්‍යාපාරයට පාලනය කළ නොහැකි පරිසරය තමයි බාහිර පරිසරය. ඒතර මම දැන් ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් ඇහුවොතින් අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි කියන දෙකේම තියෙන සමාන ලක්ෂණයක් මට කියන්න. අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි දෙකේම තියෙන සමාන ලක්ෂණයක් මට කියන්න. අභ්‍යන්තර පරිසරය හෝ වේවා බාහිර පරිසරය හෝ වේවා ව්‍යාපාරයට බලපාන සාධකයි තියෙන්නේ. ඔය දෙකම ව්‍යාපාරයට බලපානවා. ඒතකොට අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ තියෙන වෙනස්කම් කියන්න කිව්වොතින් දෙන්න වෙනස්කම් දෙකක්. අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙනවා. බාහිර පරිසරයේ ව්‍යාපාරයෙන් පිටතින් ක්‍රියාත්මක වෙනවා. අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරයට පාලනය කළ හැකි වෙනවා. බාහිර පරිසරයේ ව්‍යාපාරයට පාලනය කළ නොහැකි වෙනවා. මේක තමයි අපි කතා කරන්නේ. ව්‍යාපාර පරිසරය වර්ගීකරණය හැටියට. හොඳයි. දැන් මේකට උදාහරණ අපි වෙන වශයෙන් ගත්තොතින් අපිට ප්‍රධාන උදාහරණ 3යි තියෙන්නේ අභ්‍යන්තර පරිසරයට. ප්‍රධාන උදාහරණ 3යි තියෙන්නේ අභ්‍යන්තර පරිසරයට. එකක් අපි කතා කරනවා ව්‍යාපාරයේ අයිතිකරුවන්, ඊට පස්සේ කතා කරනවා ව්‍යාපාරයේ කළමනාකරුවන්, ඊට පස්සේ කතා කරනවා ව්‍යාපාරයේ සේවකයි. මේ පාර්ශව තුනම ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙනව නේද කියලා බලන්න. අයිතිකාරයා හෝ වේවා, කළමනාකාරයා හෝ වේවා, සේවකයා හෝ වේවා ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන සාධක. ඒ වගේම ව්‍යාපාරයක් තුල ඔය කියන පාර්ශව තුනම පාලනයක් වෙනවනේ මගේ දරුවනේ. අයිතිකාරයා පරක්කු වෙලා වැඩට එනවා නම් කළමනාකරුට අයිතියක් තියෙනවා අයිතිකාරයා වෙලාවට වැඩට ගෙන්න ගන්න. අයිතිකාරයා නිරන්තරයෙන් ව්‍යාපාරයේ සල්ලි එළියට ගන්නවා නම් ඇකවුන්ටන්ට් අයිතියක් තියෙනවා ඒක පාලනය කරන්න අයිතිකාරයාට උපදෙස් දෙන්න. ඒ වගේම කළමනාකරුවන්ට අයිතිකරුවන්ට අයිතියක් තියෙනවා ව්‍යාපාරයේ සේවකයින්ව පාලනය කරන්න නාහට අහන්න නැති උන් ඉන්නවා නම් අස් කරලා දාන්න. අයිතිකරුවන්ට අයිතියක් තියෙනවා ව්‍යාපාරයේ කළමනාකරුවන් උසස් කරන්න, පහළ හෙලන්න, මාරු කරන්න, ඉවත් කරන්න, බඳව ගන්න. ඉතින් එහෙම ගත්තට පස්සේ මේ සෑම සාධකයක්ම ව්‍යාපාරයේ පාලනයක් සහිත සාධක. ඒ වගේම ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන සාධක. ඒ වගේම ඔය හැම සාධකයක්ම ව්‍යාපාරයට බලපාන සාධක. එහෙනම් අයිතිකරුවන් දැන් පාඩම් කරගන්න. කළමනාකරුවන්, සේවකයින් ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධක හැටියට අපි හඳුනා ගන්නවා. එතකොට කවුද බාහිර පරිසර සාධක? මගේ දරුවනේ බාහිර පරිසර සාධක අපි ගන්නවා පදරංග ජාතකයේ වගේ ලයිස්තුවක්. මේක තුල ඉන්නවා මගේ දරුවනේ බලන්න ඔයා දන්න කියන කට්ටිය මේ ගන්නු දෙන්නු කරුවන්. මේක ඇතුලේ ඉන්නවා තව සැපයුම් කරුවන්. මේක ඇතුලේ ඉන්නවා තව තරංග කරුවන්. මේක ඇතුලේ ඉන්නවා තව දේශපාලන පරිසරය. තව කවුද ඉන්නේ? මේක ඇතුලේ ඉන්නවා නෛතික පරිසරය. තව ඉන්නවා ආර්ථික පරිසරය. තව ඉන්නවා තාක්ෂණික පරිසරය. තව ඉන්නවා ගෝලීය පරිසරය. මේ ටික තමයි අපි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ කතා කරන බාහිර පරිසරය. එතකොට ගනුදෙනුකාරයා, සැපයුම්කාරයා, තරඟකාරයා ව්‍යාපාරයෙන් පරිබාහිරව ඉන්න ව්‍යාපාරයට පාලනය කරන්න බැරි සාධකනේ. හැබැයි මුන් ව්‍යාපාරයට බලපානවා. ඒ විතරද? දේශපාලන පරිසරය, රටේ තියෙන නෛතික පරිසරය, රටේ තියෙන ආර්ථික පරිසරය, රටේ තියෙන තාක්ෂණික පරිසරය, රටේ තියෙන ගෝලීය පරිසරය මේවත් ව්‍යාපාරයට බලපානවනේ මගේ දරුවනි. නමුත් රටේ දේශපාලනයේ ව්‍යාපාරයට වෙනස් කරන්න පුළුවන්ද? රටේ තියෙන නෛතික නීතීන් ව්‍යාපාරයට වෙනස් කරන්න පුළුවන්ද? රටේ තියෙන ගෝලීය පරිසරය, රටේ තියෙන තාක්ෂණික පරිසරය, රටේ තියෙන ආර්ථික ප්‍රතිපත්ති ව්‍යාපාරයකට වෙනස් කරන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මේ සෑම සාධකයක්ම ව්‍යාපාරයෙන් පරිබාහිරින් ක්‍රියාත්මක වනවා සේම ඒ සෑම සාධකයක්ම ව්‍යාපාරයට පාලනය කළ නොහැකි සාධක. ඒ නිසා බාහිර පරිසර සාධක අපි මෙතන කතා කරනවා ඔක්කොම කීයක්ද? 1 2 3 4 5 3 8ක්. හරිනේ? ගානට මට තියෙනවනේ. මෙතන කතා කරනවා අභ්‍යන්තර පරිසර සාධක 1 2 3ක්. පැහැදිලිද? තේරුණාද මගේ දරුවන්ට?
දැන් මේ වීඩියෝ පටය ඩවුන්ලෝඩ් කරගෙන උසස් පෙළ දරුවෙකු නරඹනවා නම් උසස් පෙළ ව්‍යාපාර පරිසර වර්ගීකරණය මීට හාත්පසින්ම වෙනස්. මේ අපි කතා කරන්නේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අදාළව සාමාන්‍ය පෙළ දුවා දරුවන්ගේ ව්‍යාපාර පරිසර වර්ගීකරණය. හොඳයි. එහෙනම් ව්‍යාපාර පරිසරය පිළිබඳව හඳුනා ගන්නකොට දැන් අපි අභ්‍යන්තර පරිසරය වෙනම බාහිර පරිසරය වෙනම වෙන් වශයෙන් කතා කරමු. හොඳයි. එන්න අපි දැන් ඉන්නේ ඔබේ අතේ තියෙන නිබන්ධනය තුල පිටු අංක 23 ලෙස සඳහන් වන නිබන්ධන පිටු අංකය තුල ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි ගැලීම් සටහනක අපි ඉන්නේ. වම් අත පැත්තේ හිස් කොටුව ඔයා පුරවන්න. වම් අත පැත්තේ හිස් කොටුව ඔයා පුරවන්න අභ්‍යන්තර පරිසරය කියලා. දකුණු අත පැත්තේ හිස් කොටුව ඔයා පුරවන්න බාහිර පරිසරය කියලා. වම් අත පැත්තේ හිස් කොටුව ඔයා පුරවන්න අභ්‍යන්තර පරිසරය කියලා. දකුණු අත පැත්තේ හිස් කොටුව ඔයා පුරවන්න බාහිර පරිසරය කියලා. පැහැදිලිද මගේ පැටවුන්ට? හරි. එහෙනම් දැන් අභ්‍යන්තර පරිසර සාධක ටික බලන්න කියව ගන්න. දැන් ඔයාලට මේවා හොඳට හුරුයි. අයිතිකාරයා ඉන්නවා, කළමනාකාරයා ඉන්නවා, සේවකයා ඉන්නවා. බාහිර පරිසර සාධක ටික බලන්න. ගනුදෙනුකරුවන් ඉන්නවා, සැපයුම්කරුවන් ඉන්නවා, තරඟකරුවන් ඉන්නවා, දේශපාලන පරිසරය තියෙනවා, නෛතික පරිසරය තියෙනවා, තාක්ෂණික පරිසරය තියෙනවා, ආර්ථික පරිසරය තියෙනවා, ගෝලීය පරිසරය තියෙනවා. එහෙනම් අපි දැන් දන්න දේවල් ලියමු. අභ්‍යන්තර පරිසරය යනු කුමක්ද? බාහිර පරිසරය යනු කුමක්ද? අභ්‍යන්තර පරිසර සාධක මොනවද? බාහිර පරිසර සාධක මොනවද? මේ පිළිබඳව අපි ඉතාමත්ම පුළුල් අධ්‍යයනයක් කරලා එතනින් එහාට කතා කරමු. හොඳයි. අභ්‍යන්තර පරිසරය යනු මේ විදිහට ලියා ගන්න. ව්‍යාපාරයට බලපාන සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධක අතුරින් ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන සාධක අභ්‍යන්තර පරිසරය වේ. මං කියන විදිහට ලියා ගන්න. අභ්‍යන්තර පරිසරය වේ. ඊළඟ රූල මුලින් සාමාන්‍ය පාටින්ම තරු ලකුණක් දාලා සාමාන්‍ය පාටින්ම ලියා ගන්න. අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරයට පාලනය කළ හැකි පරිසරයකි. අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරයට පාලනය කළ හැකි පරිසරයකි. එහෙමයි ලියවෙන්නට ඕනේ. හරි නේද? හරි. යටින් අහන්නේ අභ්‍යන්තර පරිසර සාධක මොනවද කියලානේ. තරු ලකුණු 3ක් දාලා සාධක 3 ඔබ දන්නවා. ලියලා දාන්න. අයිතිකරුවන්, ඊළඟ තරුව කළමනාකරුවන්, ඊළඟ තරුව සේවකයි. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයි. ඒ තමයි ඔයාගේ අභ්‍යන්තර පරිසර සාධක බවට පරිවර්තනය වෙන්නේ. දැන් ඉතින් අපි ඔය අභ්‍යන්තර පරිසර සාධක පිළිබඳව පොඩි විවරණයක් කරගමුනේ. ඔය අභ්‍යන්තර පරිසර සාධක පිළිබඳව අපි දැන් පොඩි විවරණයක් කරගමු. බලන්න අභ්‍යන්තර පරිසර සාධක යටතේ මෙන්න මෙහෙම කියනවා ඔයාට. අභ්‍යන්තර පරිසර සාධකයන් මගින් ව්‍යාපාරයට ඇතිවන බලපෑම අපිට පහත පරිදි විශ්ලේෂණය කරන්න පුළුවන්ලු. අයිතිකරුවන් පිළිබඳව අපි මුලින්ම කතා කරමු. මාත් එක්කම සටහන කියවන්න. ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන පුද්ගලයින් අයිතිකරුවන් වන අතර ඔවුන්ගේ මූල්‍ය ශක්තිය, ව්‍යාපාරික දැනුම, පළපුරුද්ද වැනි සාධකයන් ව්‍යාපාරය සාර්ථක වීමට වැදගත් වේ. පැහැදිලිව මේක තේරුම් ගන්න. ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන පුද්ගලයෝනේ මගේ දරුවනේ ව්‍යාපාරයේ අයිතිකාරයා කියලා කියන්නේ. අයිතිකාරයා සතුව පවතින ඔහුගේ මූල්‍ය හැකියාව, කියන්නේ සල්ලි තියනවද කියන එක අයිතිකාරයාට. අයිතිකාරයා සතුව පවතින ඔහුගේ ව්‍යාපාරික ඥාණය, ඔහුගේ ව්‍යාපාරික පළපුරුද්ද, මේ වගේ දේවල් ව්‍යාපාරයේ සාර්ථකත්වයකට බලපානවා. ඕවා නැත්තම් ඒක ව්‍යාපාරය අසාර්ථක වීමට බලපානවා. ඒක තමයි මේ අභ්‍යන්තර පරිසරයේ අයිතිකරුගේ ව්‍යාපාරික බලපෑම හැටියට අපි හඳුනාගන්නේ. බලන්න කළමනාකරුවන් පිළිබඳව කවුද කළමනාකාරයා කියලා කියන්නේ? ව්‍යාපාරයක අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරය සතු සම්පත් මෙහෙයවීමට අවශ්‍ය
තීරණ ගන්නා පුද්ගලයින් මෙහෙයවීමට අවශ්‍ය තීරණ ගන්නා පුද්ගලයින් අපි හඳුනා ගන්නවා කවුරු හැටියටද? කළමනාකරුවන් හැටියට. ව්‍යාපාරයක ගනුදෙනුකරුවන් හා සේවකයින් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගන්නේ කළමනාකරුවන් විසිනි. ඇතැම් ව්‍යාපාරවල මගේ දරුවෝ අයිතිකරුවන්ද කළමනාකරුවන් ලෙස කටයුතු කරනවා. ඔබ දන්නවා. එහෙම කරා කියලා කළමනාකාරයෙක් නැති වෙන්නේ නැහැනේ. අයිතිකාරයම තමයි කළමනාකරු වෙන්නේ. එතකොට චරිත දෙකක් තනියෙක් කෙනෙක් රඟපෑවට ව්‍යාපාරය තුල චරිත දෙකම නිරූපණය වෙනවද නැද්ද? නිරූපණය වෙනවා. එහෙනම් කළමනාකරු කියන කෙනා චරිතයක් ව්‍යාපාරයේ සාර්ථකත්වයේ කෙරෙහි බලපාන ප්‍රබලතම අභ්‍යන්තර පරිසර සාධකයක්. තේරුණාද මගේ පැටවුන්ට? හොඳයි. එන්න කතා කරන්නේ අපි සේවකයින් පිළිබඳව. කතා කරන්නේ අපි සේවකයින් පිළිබඳව. කවුද මගේ දරුවෝ සේවකයා කියලා කියන්නේ? ඔබට මතකයි අපි පළවෙනි පාඩම් වලදී ශ්‍රමය පිළිබඳව කතා කරා. ශ්‍රමය කියලා කියන්නේ ව්‍යාපාරයට කායික හෝ මානසික දායකත්වයක් සපයන පුද්ගලයානේ ශ්‍රමිකයා උනේ. එහෙම නැත්නම් ශ්‍රමය කියලා කියන්නේ කායික හෝ මානසික දායකත්වය. ඒතර මේ සේවකයා කියන්නේ තන්නේ ඒක සපයන කෙනා. හැබැයි වෙනසක් තියෙන්නේ මේ සේවකයා තීරණ ගන්නෙ නැහැ. කළමනාකරුවන් විසින් ගත්ත තීරණ මොවුන් විසින් ක්‍රියාත්මක කරනවා. මේක හොඳින් තේරුම් ගන්න. කළමනාකරුවන් විසින් ගත්තු තීරණ මොවුන් විසින් ක්‍රියාත්මක කරනවා. ඒක තමයි මේ සේවකයාගේ තියෙන විශේෂත්වය. බලන්න තම දක්ෂතාවය, හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ගහන්න යටින් ඉරා පවරන ලද කාර්ය නිසියාකාරයෙන් ඉටු කරන පුද්ගලයින්. පවරන ලද කාර්ය නිසියාකාරයෙන් ඉටු කරන පුද්ගලයින් තමයි මගේ දරුවනේ අපි සේවකයින් හැටියට කතා කරන්නේ. ඔවුන්ගේ කැපවීම සහ යහපත් ආකල්ප ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වෙනවා කියලා කතා කරනවා. අපි කතා කර ඔබට මතකයි ව්‍යාපාරයක අරමුණු පිළිබඳව කතා කරනකොට පොදු ව්‍යාපාරික අරමුණු හඳුනා ගැනීමේදී මගේ දරුවනේ ඔයාට මතක නම් ව්‍යාපාරයේ සේවක සුබසාධනීය ව්‍යාපාරයක උප අරමුණක් හෙවත් ඉලක්කයක් හැටියට අපි කතා කරානේ. ඒකෙදි අපි තේරුම් ගත්ත ඔබට මතකද ව්‍යාපාරයක සේවකයාගේ ආකල්ප ඇටිටියුඩ්ස් මොන්න තරම්නම් ව්‍යාපාරයේ සාර්ථකත්වයට වැදගත් වෙනවද කියන එක. ඒකට හේතුව ධනාත්මක ආකල්ප වලින් හෙබි සේවකයෙක් ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඍණාත්මක ආකල්ප වලින් හෙබි සේවකයෙක් ව්‍යාපාරයේ අසාර්ථකත්වයට හේතු වෙනවා. එහෙනම් සේවකයා කියන සාධකයෙන් ව්‍යාපාරය ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කියන අයිතිකාරයා, මේ කියන කළමනාකාරයා, මේ කියන සේවකයා ව්‍යාපාරයට සම්බන්ධ වන පාලනය කළ හැකි බලපාන තුල ක්‍රියාත්මක වන සාධක හැටියට අපි හඳුනා ගන්නවා. පැහැදිලිද මගේ පැටවුන්ට? හොඳයි. ඔහොම්ම මෙන්න ඉස්සරහට අපි යන්නේ කෙලින්ම බාහිර පරිසරය අධ්‍යයනය කිරීම සඳහා. අපි යන්නේ බාහිර පරිසරය අධ්‍යයනය කිරීම සඳහා. හොඳයි. බාහිර පරිසරය පිළිබඳව දැන් අපි කතා කරමු. ආදරණීය දරුවෝ දැන් බාහිර පරිසරය පිළිබඳව අමුතුවෙන් මම ඔයාලට උගන්වන්න ඕනේ නැහැ. ඔයා දැන් බාහිර පරිසරය පිළිබඳව හොඳාකාරවම දන්නවා. එහෙම නේද? බාහිර පරිසරයේ නිර්වචනය කරන්න කිව්වොත් ඔබ බාහිර පරිසරයේ මට නිර්වචනය කරලා දෙන විදිහ මට කියන්න. ව්‍යාපාරයෙන් පිටතින් ක්‍රියාත්මක වන ව්‍යාපාරයට පාලනය කළ නොහැකි පරිසරය තමයි බාහිර පරිසරය කියලා කියන්නේ. හරි අපි ඒක ලියලිමුකෝ මොනවා කරන්නත් කලින් ලියාගන්න මේ විදිහට. ව්‍යාපාරයට බලපාන සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධක අතුරින් ව්‍යාපාරයට බලපාන සාධක අතුරින් ව්‍යාපාරයෙන් පිටතින් ක්‍රියාත්මක වන සාධකයන් ව්‍යාපාරයෙන් පිටතින් ක්‍රියාත්මක වන සාධකයන් ව්‍යාපාරයෙන් පිටතින් ක්‍රියාත්මක වන සාධකයන් බාහිර පරිසරය ලෙස හඳුනා ගැනීම. ව්‍යාපාරයෙන් පිටතින් ක්‍රියාත්මක වන සාධකයන් බාහිර පරිසරය ලෙස හඳුනා ගැනීම. පෙර පරිදිම රූල ඊළඟ රූල මුලින් සාමාන්‍ය පාටින්ම තරු ලකුණ දාලා සාමාන්‍ය පාටින්ම ලියා ගන්න සටහන. බාහිර පරිසරය ව්‍යාපාරයට පාලනය කළ නොහැකි වේ. බාහිර පරිසරය ව්‍යාපාරයට පාලනය කළ නොහැකි වේ. මේ කියන බාහිර පරිසරය කියන එක මගේ පැටවු ව්‍යාපාරයට පාලනය කරන්න බැහැ කියලායි කියන්නේ. පාලනය කළ නොහැකි වේ. හොඳයි. අපි දැන් බාහිර පරිසර සාධක ටික එහෙනම් ලියමු. මම කියන්නම් එක යට එක තරු දාලා ඔයා ලියා ගන්න. පළවෙනි එක ගනුදෙනුකරුවන් බාහිර පරිසර සාධක යටතේ
ගනුදෙනුකරුවන්, තරඟකරුවන්, සැපයුම්කරුවන්, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය, ගෝලීය පරිසරය, දේශපාලන පරිසරය තියෙනවා, නෛතික පරිසරය තියෙනවා, තාක්ෂණික පරිසරය තියෙනවා, ආර්ථික පරිසරය තියෙනවා, ගෝලීය පරිසරය තියෙනවා. ඒතර ඔක්කොම සාධක 8ක් මේ වෙනකොට ඔබේ අතින් ලියවිලා තියෙන්නට ඕනේ නිබන්ධනය තුල. හොඳයි. දැන් එහෙනම් අපි එකින් එක වෙන වෙනම කතා කරමු මේ බාහිර පරිසර සාධක කොහොමද ව්‍යාපාරය කෙරෙහි බලපාන්නේ කියන කාරණය. අපි ගනුදෙනුකාරයව ගමු. ඔබට මතකයි ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රධාන පාර්ශව දෙකෙන් එකක් නේ ගනුදෙනුකාරය කියලා කියන්නේ. අයිතිකාරයයි ගනුදෙනුකාරයයි. ගනුදෙනුකාරයා ව්‍යාපාරයට අයිතිකරු තරමටම වැදගත් වුණාට ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් සාධකයක් නෙමෙයිනේ ව්‍යාපාරයේ ගනුදෙනුකාරයා කියලා කියන්නේ. ගනුදෙනුකාරයා කියන්නේ ස්වාධීනව හිතන ව්‍යාපාරයට එනවද නැද්ද කියන එක Taman විසින් තීරණය කරන පාර්ශවයක්. නේද? එතකොට මේ ගනුදෙනුකාරයා මේ ව්‍යාපාරයත් එක්ක තෘප්තිමත් නැත්නම් වෙන ව්‍යාපාරයකට ඔහු යනවා. ඒ නිසා මේ ගනුදෙනුකාරයව ව්‍යාපාරයේ රඳවා තියාගන්න තමයි ව්‍යාපාරය හැමතිස්සෙම උත්සාහ කරන්නේ. එතකොට මේ ගනුදෙනුකාරයා කියන පාර්ශවයේ ව්‍යාපාරයට වැදගත් කියන කාරණේ ඔබට තේරෙනවා සේම මේක බාහිර පරිසරය තුල ක්‍රියාත්මක වන සාධකයක් බවත් ඔබට තේරුම් ගන්නට වෙනවා. අපි කියමු ගනුදෙනුකරුවන් පිළිබඳව. ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා මිලදී ගන්නෝ ගනුදෙනුකරුවෝ වෙති. ව්‍යාපාරයේ පැවැත්ම රඳා පවතින්නේ ගනුදෙනුකරුවන් මතය. එම නිසා ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සහ වුවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර කටයුතු සැලසුම් කළ යුතු වේ. ගනුදෙනුකරුවන්ගේ මිලදී ගැනීමේ රටාවේ ඇතිවන වෙනස්කම් ව්‍යාපාර කටයුතු කෙරෙහි ආසන්නතම බලපෑමක් ඇති කරනවලු. කල්පනා කරලා බලන්න. මේ ගනුදෙනුකාරයෝ ගත්තොතින් මගේ දරුවනේ මේ ගනුදෙනුකාරයෝ ව්‍යාපාරයේ පැවැත්මට සමීපතම බලපෑමක් එල්ල කරනවනේ. ව්‍යාපාරයේ ගනුදෙනුකාරයෝ ව්‍යාපාරය අතහැරලා වෙන ව්‍යාපාරයකට ගියොත් ඉන්නේ ඒ කලින් ව්‍යාපාරයේ බංගලොත් වෙනවා. එච්චරටම මේ ගනුදෙනුකරුගේ හැසිරීම ව්‍යාපාරයකට වැදගත් වගේම ව්යාපාරයකට බලපානවා මගේ දරුවනේ. තේරුණාද මේක? ඔව්. එහෙනම් ගනුදෙනුකාරයා තේරුණාට පස්සේ අපි දැන් තරඟකාරයා පිළිබඳව කතා කරමුද? කවුද තරඟකාරයා කියලා කියන්නේ? ඔන්න මේක හොඳින් තේරුම් ගන්න. තරඟකාරයා කියලා කියන්නේ ව්‍යාපාරය විසින් සපයන භාණ්ඩයට හෝ සේවාවට සමාන භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාරයක්. දැන් ඔයා නිකන් හිතන්න මම කොමර්ස් ගුරුවරයෙක්නේ. තවත් ගුරුවරයෙක් ඉන්නවා ගණිතය උගන්වන. ඒතර මමත් ගුරුවරයෙක් එයාත් ගුරුවරයෙක්. එයා මගේ තරඟකාරයෙක්ද? ඔව්ද නැද්ද? එයා මගේ තරඟකාරයෙක් නෙමෙයිනේ. කොහොමද එයා මගේ තරඟකාරයෙක් නෙමෙයිනේ කියලා මං කියන්නේ? මම කොමර්ස් එයා ගණන් මැත්ස්. ඒතර කොමර්ස් ගුරුවරයෙක් කවදාවත් මැත්ස් ගුරුවරයෙක්ගේ තරඟකාරයෙක් වෙන්නේ නැහැ. හැබැයි තවත් කොමර්ස් ගුරුවරයෙක් හිටියොත් එයා මගේ තාත්තා වුණත් බාප්පා වුණත් මහප්පා වුණත් මගේ සහෝදරයා වුණත් එකම විෂය නම් දෙන්නම උගන්වන්නේ ඒ තුල දෙන්නගේ තරඟයක් නිර්මාණය වෙනවද නැද්ද? නිර්මාණය වෙනවා. එහෙනම් තරඟකරුවව හරියට තේරුම් ගන්න. තරඟකරුවා කියන්නේ තවත් ව්‍යාපාරිකයෙක් නෙමෙයි මගේ දරුවනේ. තරඟකරුවා කියන්නේ තමන්ගේ ව්‍යාපාරය නිෂ්පාදනය කරන භාණ්ඩයට හෝ සේවාවට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන හෝ සපයන ආයතන. මේක අතිශය වැදගත්. කොට සෑහෙන වැදගත් වාක්‍යයක්. හොඳයි අපි කියමු තරඟකරුවන් පිළිබඳව. යම් ව්‍යාපාරයකින් සපයන භාණ්ඩ හෝ සේවාවලට සමාන භාණ්ඩ හෝ සේවා සපයන හෝ නිෂ්පාදනය කරන ආයතන තරඟකරුවන් වේ. ගහන්න රතු පෑනෙන් යටින් ඉරක්. ව්‍යාපාරයකින් සපයන භාණ්ඩ හෝ සේවාවලට සමාන භාණ්ඩ හෝ සේවා සපයන හෝ නිෂ්පාදනය කරන ආයතන. මේ තමයි තරඟකාරයෝ. ඔහොමම රතු පෑන අතර ගත්ත වෙලාවේ කලින් ගනුදෙනුකරුවන් යටතේ ගහගන්න නිර්වචනයේට ඉරක් ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා මිලදී ගන්නව ගනුදෙනුකරුව වෙති කියන තැනට. මම මේ ඉරිගස්සන්නේ දරුවනේ මේ ටියුට් එක ලස්සන වෙන්න නෙමෙයි මම මේ ඉරිගස්සලා දෙන්නේ ඔයාට. ඔයාට මේක පාඩම් කරන්න ලේසි වෙන්නේ. පැහැදිලිද?
ඔයාට මේක පාඩම් කරනකොට ඉක්මනින් මතක හිටින්න ඕන නිසා. හරි. දැන් තරංගකාරයා තේරෙනවා. තරංගකාරයා කියන්නේ ව්‍යාපාරයක් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන හෝ සපයන ව්‍යාපාරවලට. තරංගකරුවන්ගේ නිෂ්පාදිතයේ මිල, තරංගකරුවන්ගේ නිෂ්පාදිතයේ ගුණත්වය, ඒ වගේම තරංගකරුවන්ගේ අලෙවි උපක්‍රම ව්‍යාපාරයට බලපානවද නැද්ද? බලපානවා. එහෙනම් මේක හොඳින් තේරුම් ගන්න. තරංගකාරයා කියන්නේ ව්‍යාපාරයට බලපාන සාධකයක්. මේක අපිට පාලනය කරන්න බෑ. අපෙන් පිටතින් ක්‍රියාත්මක වෙන නිසා මේක බාහිර පරිසර සාධකයක් හැටියට අපි හඳුනා ගන්නවා. මගේ දරුවන්ට හොඳටම තේරුණාද? පැහැදිලිද පැටවුන්ට? හොඳයි. එහෙනම් ඔහොම වෙන සැපයුම් කාර්යය පිළිබඳව අපි මෙහෙමම කතා කරලා ඉවර කරමු. කවුද මේ සැපයුම් කාර්යය කියලා කියන්නේ? කවුද සැපයුම් කාර්යය කියලා කියන්නේ? ආදරණීය දරුවනේ, ව්‍යාපාරයක් කරනකොට ව්‍යාපාරයට අවශ්‍ය කරන සම්පත් එළියෙන් ගන්න ඕනේනේ. මොනවද එළියෙන් ගන්න ඕන සම්පත්? භූමිය එළියෙන් ගන්න වෙනවනේ. භූමිය යටතේ අමුද්‍රව්‍යයක් තියෙනවනේ මගේ දරුවනේ, එක එක වර්ගේ. ශ්‍රමය ගන්න වෙනවා. යන්ත්‍රූපකරණ ප්‍රාග්ධන මෙවලම් ගන්න වෙනවා. අපි නිෂ්පාදන සාධකයකට කතා කරේ. ඒතකොට මේ දේවල් ව්‍යාපාරයට අඛණ්ඩව සපයන කෙනා තමයි අපි සැපයුම් කාර්යය හැටියට කතා කරන්නේ. ඒතකොට මේ සැපයුම් කාර්යය කලට වෙලාවට භාණ්ඩ සපයනවද, ගුණාත්මක භාණ්ඩ සපයනවද, සාධාරණ මිලට මේ භාණ්ඩ සපයනවද, මේ කියන කාරණා ටික වැදගත් වෙනවා ඕනම ව්‍යාපාරයක සාර්ථකත්වයට. සැපයුම් කාර්යය පිස්සු කෙලින්න පටන් ගත්තොත් ඉතින් ව්‍යාපාරය වංගලොත් වෙනවා. අවශ්‍ය වෙලාවට අමුද්‍රව්‍ය ටික ගෙනාවේ නැත්නම් අපි කොහොමද ඕඩර් එක හරි වෙලාවට දෙන්නේ? හැමදෑම ගේන්නේ ගුණාත්මක නිෂ්පාදිත. එක වතාවක් විතරක් ගේනවා බාලබඩු. එතකොට ඒ බාලබඩු වලින් කස්ටමර්ගේ විශ්වාසය කැඩෙනවානේ. අපි හිතන්නකො පළතුරු ව්‍යාපාරයක් කරන්න කියලා. ජූස් බාර් එකක් කියලා. එයා හැමදෑම අපිට අලිගඩ peer ගේනවා. හොඳ අලිගඩ peer ගේන්නේ. ඒ නිසා ගොඩාක් මිනිස්සු හැමදෑම උදේ ඇවිල්ලා මගෙන් අලිගඩ peer ජූස් එක බීලා යනවා. එක දවසක් මගේ සැපයුම් කාර්යය හොඳ බඩු කියලා ගෙනල්ලා ලෝකල් බඩු. ගන්ධස්සාර බෑ. බීම එක බොනකොට නහයට ලං කරන්න බැරි තරම් ගඳයි. යප්පිරියයි. පල් රහයි. දැන් එදා මගේ බීම එක බීපු මිනිස්සු ආය කවදාවත් බීම බොන්නේ එනවද? එන්නේ නැහැ මගේ දරුවනේ. මේක තමයි යථාර්ථය. ඒ නිසා මේ සැපයුම් කරුගේ අඛණ්ඩභාවය සහ සැපයුම් කරුගේ භාණ්ඩවල ගුණාත්මක භාවය කියන සාධකය ව්‍යාපාරයට අතිශය වැදගත් වෙනවා. අතිශය වැදගත් වෙනවා. ඒ නිසා අපි සැපයුම් කාර්යය පිළිබඳව කතා කරමු. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අවශ්‍ය වන අමුද්‍රව්‍ය හා ප්‍රවාහන පහසුකම් ආදී වෙනත් සේවාවන් සපයන පාර්ශව සැපයුම් කරුවන් වේ. ඔවුන් මගින් සපයන අමුද්‍රව්‍ය කලට වේලාවට සැපයීම සහ ඒවායේ ගුණාත්මක භාවය ව්‍යාපාරයේ පැවැත්ම කෙරෙහි ඍජුව බලපාන බව තමයි අපි මේක තුල සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? එතකොට අද මේ වීඩියෝ එක තුලින් අපි කතා කරේ මොනවද? අපි ව්‍යාපාර පරිසරයේ අර්ථ නිරූපණය කරා, ව්‍යාපාර පරිසරයේ වර්ග කරා, ව්‍යාපාර පරිසරයේ සාධක හඳුනාගත්තා, ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ අර්ථ නිරූපණය කරා, සාධක පුළුල් වශයෙන් හඳුනාගත්තා, බාහිර පරිසරයේ අර්ථ නිරූපණය කරා, බාහිර පරිසරයේ සාධක 8න් ගනුදෙනුකරුවන්, තරඟකරුවන්, සැපයුම් කරුවන් පිළිබඳව පමණක් අපි කතා කරා. තව අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන ඔබ බෝඩ් එක බැලුවොත් ඔබට පේනවා දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, තාක්ෂණික පරිසරය, ගෝලීය පරිසරය. හොඳම හරිය මේ වීඩියෝ පටේ නෑ. ඊළඟ වීඩියෝ එක තුල ඒ කියන කාරණා ටික පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක හොඳින් පරිශීලනය කරන්න. මේක ආයෙ බල සටහන් ලියා ගන්න. මේක වීඩියෝ එක බලන ගමන් පාඩම් කරගන්න. එහෙම වුණොතින් අපිට මේ වැඩේ හරි අපූර්වට ගොඩ දාගන්න පුළුවන්. ඔබ දන්නවා ඔබගේ වයස තව දරුවෝ ඉන්නවා සාමාන්‍ය පෙළට කරන්නේ කොමස්ද පුරවැසිද කියලා තෝරගත්තේ නැති දරුවෝ ඉන්නවා. නමුත් ඔබ මේ ඉක්මනින් ඉගෙන ගන්නේ අන් අයට වඩා කලින් සිලබස් ඉවර කරනවා කියන එකට වඩා හරියටම අපි අප්‍රේල් මාස වෙනකොට ෆස්ට් ටර්ම් එක කරනවා ග්‍රේඩ් 10 වල ටර්ම් ටෙස්ට් එකටයි අපි මේ සූදානම් වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ කොවිඩ් කියන බලපෑම ඔයාගේ 10 වසරෙන් 11 වසරට අරගෙන නොයන්නට මම බාරගත්ත වගකීම නිසි ආකාරයෙන් ඉටු කරන්න තමයි මෙලෙසින් වීඩියෝ පට හරහත් සජීවී පන්තියට අතිරේකව ඉගැන්වීම් කටයුතු මම සිද්ධ කරන්නේ. ඔබගේ අතේ නිබන්ධනය තියෙනවා. ඒ නිසා ඉතාමත්ම ඕනෙකමින් මේ නිබන්ධනය පරිශීලනය කරන්න, මේවා පාඩම් කරන්න. එතකොට ඔයාට සාර්ථක දරුවෙක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. ඊළඟ වීඩියෝ පටයත් එක්ක අපි හම්බෙමු. එතෙක් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම දේව සමීර.